සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි දැන් මේ ඉගෙන ගනිමින් සිටින්නේ මහා චත්තාරීසක සූත්‍රය. නිවන් මඟ ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් වදාළ දේශනාව. අපි මේ වෙනකොට මහා චත්තාරීක සූත්‍රයේ දේශනා දෙකක් කරලා අවසන් කළා. අපි දේශනා දෙකේදීම විශේෂයෙන්ම ඊයේ දවසේ දේශනාවේ අපි විස්තර වශයෙන් සිදු කළේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ඒතර ඊයේ දේශනාවෙන් අපිට තේරුණා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ තාමත්ම පුළුල් පරාසයක විහිදුණු දෙයක්. ඇත්තටම කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවමයි. ඒක බුදුරජාණන් දේශනා කළා තියෙනවානේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයං උච්චිත භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එහෙනම් මේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාව කිව්වේ හට ගැනීම නැතිවීම. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කළේ උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ අරියයි නිබ්බේධිකා සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා කියලානේ. එහෙනම් පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම. සලායතනයන්ගේ සමුදය අස්තංගමේ ධාතු වල සමුදය අස්තංගමේ ඊට පස්සේ පටිච්චසමුප්පාදේ ඒ කියන්නේ හේතුඵල ධම ආර්ය න්‍යාය පිළිබඳ තියෙන අවබෝධය. මේවා තමයි එතකොට සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට පත් වෙන්නේ. අපි ඊයේ දවසේ ඒ ටික තමයි සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊයේ දවසේ දේශනාව අපි කිව්වා මෙන්න මේ සම්මාදිට්ඨිය උපදව ගන්න මෙහෙම තිබුණේ සෝ මිච්ඡාදිට්ඨිය පහනාය වායමති සම්මාදිට්ඨිය උපසම්පදාය. යමෙක් අර මිත්‍යා දෘෂ්ටිය තව එකක් අපි කිව්වා. මිත්‍යා දෘෂ්ටිය කියලා අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. හැබැයි
මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති බව. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇවිල්ලා ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් නොවීම තුළ ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටිය. කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම නොදැකීම තුළ දැකීම සම්මාදිට්ඨිය නොදැකීම තුළ තියෙනවා ඒ සත්‍ය නොදැකීමේ මිත්‍යා දෘෂ්ටිය. හරි. ඒ ආයතනවල සමුදය අස්තගමය දැකීම සම්මාදිට්ඨිය නොදැකීම තුළ තියෙනවා ඒ නොදැකීමේ මිත්‍යා දෘෂ්ටිය. අන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදව ගැනීම පිණිස යම් වෑයමක් කරයිද ඒක එයාගේ සම්මා වායාමයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස යම් සිහියක් එයා පවත්වයිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක එයාගේ සම්මා සතියයි කියලා. එතනින් තමයි අපි අවසන් කළේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තත්ත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මහණෙනි මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා ප්‍රමුඛ වෙනවා. කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමෝ හෝති. මහණෙනි කොහොමද මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ? මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති. මිත්‍යා සංකප්පය කියලා එයා දන්නවා. ප්‍රඥාවෙන් දන්නවා නුවණින් දන්නවා පජානාති. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. සම්මා සංකප්පය කියලා එයා නුවණින් දන්නවා. සාස්ස හෝති සම්මාදිට්ඨි. මේක එයාගේ සම්මාදිට්ඨියයි. ඉස්සලා එකේ තිබ්බනේ මේක සම්මාදිට්ඨියයි මේ මිත්‍යා දෘෂ්ටියයි කියලා මිත්‍යා දෘෂ්ටිය දන්නවා නම් මේක සම්මාදිට්ඨියයි කියලා සම්මාදිට්ඨිය දන්නවා නම් සාස්සෝති සම්මාදිට්ඨිය ඒක එයාගේ සම්මාදිට්ඨිය. කියලා තමයි අර ඊයේ ප්‍රේදයි විස්තරේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. දැන් අද දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී දේශනා කරනවා මේ කොටසේදී යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. කොහොමද සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ? මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති. මිත්‍යා සංකල්පය මේ මිත්‍යා සංකල්පය කියලා හොඳට නුවණින් දන්නවා. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. මෙන්න මේක සම්මා සංකල්පයයි කියලා සම්මා සංකල්පය හොඳට ප්‍රඥාවෙන් දන්නවා දකින්නවා යා. සාස්සෝති සම්මාදිට්ඨිය. මේක යාගේ සම්මාදිට්ඨියයි. එහෙනම් මිච්ඡා සංකල්පයයි සම්මා සංකල්පයයි ගැන තියෙන ප්‍රඥාවෙන් තියෙන අවබෝධය යාගේ සම්මාදිට්ඨිය. ඒ විදිහට තමයි සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ. මේකට. කතමෝච භික්ඛවේ මිච්ඡා සංකප්පෝ. මහණෙනි කුමක්ද මිත්‍යා සංකල්පය? කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. අයම් භික්ඛවේ මිච්ඡා සංකප්පෝ. ඊතරණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිච්ඡා සංකල්පය කියන්නේ කුමක්ද කියලා. මිච්ඡා සංකල්පය කියන්නේ කාම සංකල්ප. අපිට මේක ඉගෙනගෙන තියෙනවා. සච්චිබංග සූත්‍රයේම අපි ඉගෙනගෙන තියෙනවා. මිත්‍යා සංකල්පය කියන්නේ මොකක්ද කියලා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. මේ තමයි මිච්ඡා සංකල්ප. ඔන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක තමයි. එතකොට මෙන්න මේ ටික මිච්ඡා සංකල්පය කියලා දැන ගැනීම දන්නවා නම් ඒක සම්මාදිට්ඨියයි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා සංකල්පය කුමක්ද? සම්මා සංකප්පම් පහම් භික්ඛවේ ද්වයං වදාමි. ඉස්සලා සම්මාදිට්ඨියට වගේම
සම්මාදිට්ඨියත් බුදුරජාන් වහන්සේ දෙආකාරයකට දේශනා කරනවා කියලා දේශනා කරලා අර ලෞකික සම්මාදිට්ඨිය මෙයයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය මෙයයි කියලා දෙවිදිහකට විස්තර කළානේ. දැන් මේකෙත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා සංකල්පයත් දෙආකාරයකට මම දේශනා කරනවා කියලා. අත්තිබික්කවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤභාග්‍යා උපදිවීපක්ඛා. එනං ඔන්න සම්මා සංකල්පයක් තියෙනවා සාසවා ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රවත්වයක් එකතු වෙනවා. සාසවා පුඤ්ඤභාග්‍යා පිනක් වැඩෙනවා. ඒ සම්මා සංකල්පය තුළ පින වැඩෙනවා. හරි පුඤ්ඤභාග්‍යා උපදිවීපක්ඛා. උපදිවීපක්ඛා කියලා කියන්නේ මතු විපාක ලබා දෙනවා. මතු විපාක ලබා දෙනවා. සමහරට ඉපදිලා ඊළඟ ජීවිතේ මේ ජීවිතේම වෙන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් වෙන්න පුළුවන්. උපපජ්ජ වේදිනී වශයෙන් වෙන්න පුළුවන්. අපරාපරිය වේදිනී වශයෙන් වෙන්න පුළුවන්. හරි කොහොයක් හරි විපාක ලබා දෙනවා. උපදිවීපක්ඛා. ඔන්න ඔකට කියනවා මොන සම්මා සංකල්පයේද? ලෞකික සම්මා සංකල්පය. එතකොට ඒ ලෞකික සම්මා සංකල්පය හටගන්නේ ලෞකික සම්මාදිට්ඨිය. අර අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති උතං අත්ති සුකට දුක්කට අනං කම්මානම් පලම් විපාකෝ අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ හරි අති සත්තා ඕපාතික ආදි වශයෙන් මේ අපි කතා කරන්නේ බුදුරජාණන් දේශනා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා එකක්. ඒ ලෞකික සම්මාදිට්ඨිය හේතු කරගෙන ඒ සාසවා පුඤ්ඤභාග්‍යා උපදිවීපක්ඛා කියන ඒ ලක්ෂණ වලින් යුක්ත ඒ සම්මාදිට්ඨිය හේතු කරගෙන සම්මා සංකල්පයක් හට ගන්නවා. ඒත් සාසවා පුඤ්ඤභාග්‍යා උපදිවීපක්ඛා. එතකොට මේ සම්මා සංකල්පයේ මොකක්ද බුදුරජාණන් දේශනා කළේ? එතකොට සාසව පුඤ්ඤභාග්‍ය උපදිව්‍යපක්ක ඒ සම්මා සංකප්පය නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ සාසවෝ අයම් බික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාග්‍යෝ උපදිව්‍යපක්ඛෝ. එනං ඔන්න සාසව ආශ්‍රවයන්ට හිත වෙලා හිත ආශ්‍රවයන් සමග එකතු වෙන්න ස්වභාවයෙන් යුක්ත පුඤ්ඤභාග්‍ය වූ උපදිවේපක්ඛ වූ ඒ සම්මා සංකල්පය තමයි මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. හරි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට අර ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනා සාසව පුඤ්ඤභාගී උපදිවේපක්ක වූ ඒ සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනා ඒ සම්මාදිට්ඨිය තුල ඉඳගෙන එයා සම්මා සංකල්පය ඇති කර ගන්නවා. මේ සම්මා සංකල්පය මොකද්ද? මේකත් සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා නෙක්ඛම්ම සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කියලා කියන්නේ මොකද්ද? පංච කාමයන්ගෙන් වෙන් වෙන්න කරන කල්පනාව. පංච කාමයන්ගෙන් වෙන් වෙන්න කරන කල්පනාව. ඒක නරකද? හොඳයි. ඒක ඕනි. එතෙන්ද එන්න ඕනි. ඒක නරක නෑ. ඒක හොඳයි. බුදුරජාන් වහන්සේම දේශනා කළා මහණි කාමයන්ගෙන් වෙන් වෙන්න කියන. කාමයන්ගෙන් වෙන් විය යුතුයි. බුදුරජාණන් වහන්සේම දේශනා කළා මහණි සම්බුද්ධත්වයට පෙර බෝසත් අවදී මගේ සිත උපාදාන වලින් මිදෙන්නේ නැතුව ගියා. උපාදාන වලින් මිදෙන්නේ නැහැ. මම බැලුවා මොකද මේ මගේ හිතේ උපාදාන වලින් මිදෙන්නේ නැති කියලා. මන් තීරුම් ගත්තා මගේ සිතේ මේ කාමයන්ගේ ආදීනව මං සිහි කළා මදි කියලා. කාමයන්ගේ ආදීනව සිහි කළා මදි. එහෙනම් කාමයන්ගේ ආදීනව සිහි කරමින් ඒ කාමයන්ගෙන් වෙන් වෙලා නෙක්ඛම්මයට ඒම අත්‍යවශ්‍යයි.
ඒ සඳහා ඇති කරගන්නා වූ සංකල්පය නෙක්ඛම්ම සංකල්පයයි. නෙක්ඛම්ම සංකල්ප. ඒකට එන්න ඕනි. ඒක ඕනි. හැබැයි ඒක එතකොට ඒ මූලික අවස්ථාවේ තියෙන්නේ අර ලෞකික සම්මාදිට්ඨියත් එක්ක. යා සමහරට අර ගැඹුරින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති ඒ කරා යන ගමනක් ඒක ඇති කර ගැනීමට ඒ අවබෝධයට නැති වෙන්න පුළුවනි. හැබැයි එයා දන්නවා බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ගෙන් වෙන් වෙන්න කියලා තියෙනවා. අපි හිතමු අපි පොයට උපෝසථේ සමාදන් වෙනවා. පොයට උපෝසථේ සමාදන් වෙද්දී ඔබ එක වලිවාරන්න ඒ නොයෙක් විසිතුරු ඇඳුම් අඳින්නේ නැහැ. ඒ ඇඳුම් වලින් වෙන් වෙලා හරි ඒ ශාරීරිය සරසන්න ඒ කරන ඒ අඳින ඇඳුම් වලින් වෙන් වෙලා ඔබ සුදු ඇඳුමකට එනවා. ඇඳුමක් පාවිච්චි කරනවා. නෙක්ඛම්මය. කාමයන්ගෙන් වෙන් වෙන්න කරන කල්පනාව. ඔබ ආභරණ පාලෙන්දින් නැතුව මේ ශාරීරිය සරසන්න පාවිච්චි කරන්නේ ආභරණ වලින් සැරසෙන්නේ නැතුව ඔබකින් වෙන් වෙනවා. නෙක්ඛම්මය. ඒකට වෙන් වෙන්න කරන කල්පනාව නෙක්ඛම්ම සංකල්පනා. ඔබ නැටුම් ගැයුම් වාදන විසූක දස්සන නැරඹීම් වලින් මල් සුවඳ විලවුන් දැරීම් වලින් සිරුර සැරසීම් ආදීන් වෙන් වෙන්න කල්පනා කරනවා. ඒක නෙක්ඛම් සංකල්පනා. නෙක්ඛම්මය. නරකද? හොඳයි. ඊළඟට ඔබ නොයෙක් කෑම ಜಾති වලින් රස මසවුලු වලින් ඔබේ දිව පිනවන්න උත්සාහ කරන්නේ නැතුව ඔබ ලැබෙන දෙයක් ආහාරයට ගන්නවා. ඔබට දෙන්නේ කටුක නීරස වූ ආහාරයක්ද? ඔබ කල්පනා කරනවා මේ ආහාරය මට මේ කය පවත්ව ගන්න. මේ බඩගිනි වේදනා නැති කර ගන්න. මට මේක ප්‍රමාණවත්. ඔබ හොඳ රසමසවුලු කෑම සොයන්නේ නැතුව අරකින් සෑහීමකටපත් වෙලා ඒකින් යැපෙන්න කල්පනා කරනවා. නරකද? හොඳයි. ඕන නැද්ද මේ නිවන් මාර්ග දියුණු කර ගන්න ජීවිතේට? ඕනි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරේ නැද්ද? වර්ණනා කළා. නෙක්ඛම්ම සංකල්පනා. ලෝකයේ උදවිය නොඑක ආකාරයේ විසිතුරු මන්දිර වගේ හදාගනිද්දී ජීවිත කාලෙම මහ දෙවන්ත ගෙවල් දොරවල් විසිතුරු කරලා හදද්දී ඔබ කල්පනා කරනවා නෑ මට වාසය කරන්න මේ සාමාන්‍ය ගෙදරක් ඇති. ඔබ ඒ එක જાති අර ඇසින් දකින ආකාරයේ ගෙවල් වල ආකෘති ඔබේ හිතේ ඇති කරගෙන මවාගෙන ඉබඳු ගෙදරක් මටත් ඕනේ කියලා ඒ ආසාවල් පස්සේ යන්නේ නැතුව ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ වාසය කරන්න සුදුසු ඒ ප්‍රමාණයේ ගෙදරක් හදා ගන්නවා. හොඳ නැද්ද? හොඳයි. අර දකින දේ පස්සේ යන ඒ සංකල්පනා නැති වෙලා ඔබ ලැබෙන දේෙන් ඔබට පුළුවන් ආකාරයෙන් ඔබ සතුටින් ඒක වාසය කරන්න කල්පනා කරනවා. නෙක්ඛම්ම සංකල්පනා. හොඳයි. හරි. එතකොට මේක ඕනි කෙනෙකුගේ නිවන් මාර්ගක් දියුණු කරගන්න මේකත් මුල් වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා. කාමයේ කියලා කියන්නේ මොකක්ද? කාම සංකල්පනා කියලා කියන්නේ. දැන් කාමයේ කියලා කියන්නේ සිතේ ඇති වෙන සංකල්පයක් නේ. බුදුරජාණන් දේශනා කළානේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. කාමයේ කියන්නේ සිතේ ඇති වෙන සංකල්පයක්. එහෙම නැත්නම් ඇසින් දකින ප්‍රියමනාප රූප කාම නොවේ. කන්ට ඇහෙන ප්‍රියමනාප ශබ්ද කාම නොවේ. මේ ආදි වශයෙන් බුදුරජාණන් දේශනා මේවා කාම ගුණ. ඒවා කෙරෙහි සිතේ ඇතිවන කැමැත්ත කාමය.
ඒ පංචකාම ගුණයන් කෙරෙහි සිතේ ඇතිවෙන කැමැත්ත කාමය. ඒතර එක සංකල්පයක් නේ. කාමය. හිතේ ඇතිවෙන දෙයක් නේ, සංකල්පයක් නේ කාමය. නේ? එහෙනම් ඒ කාමයෙන් වෙන් වෙන්න කරන කල්පනාව ඒකත් සංකල්පයක්. ඒකත් සංකල්පයක්. ඒක නෙක්ඛම්මය. ඒක උනි. හැබැයි ඒක ලෞකික සම්මාදිට්ඨියයි. හැබැයි ඒක ඕනේ. ඉතින් එන්න ඕනේ. ඉතින් ඉඳගෙන තමයි එතනින් එහාට දිනු කරගන්න තියෙන්නේ. ඉන්දිවස් බලන්නකෝ. සම්මා සංකප්ප ඊළඟ මොකද්ද? අව්‍යාපාද සංකප්පෝ. අව්‍යාපාදේ. අව්‍යාපාදේ කියන්නේ සිතේ ඇති වෙන ගැටෙන ස්වභාවයෙන් වෙන් වෙන්න කරන කල්පනාව. මොකටද ගැටෙන්නේ අපි? ඇසින් දකින්න අප්‍රිය අමනාප රූපයත් එක්ක. කනින් අහන අප්‍රිය අමනාප ශබ්දයත් එක්ක. නාසයට දැනෙන අප්‍රිය අමනාප ගඳ සුවඳත් එක්ක. දිවට දැනෙන අප්‍රිය අමනාප රසයත් එක්ක. කයට දැනෙන අප්‍රිය අමනාප පහසත් එක්ක. මේවත් එක්ක නොගැටී ඉන්න එයා කල්පනා කරනවා. සාමාන්‍යයෙන් ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඇසට අප්‍රියමනාප රූපයක් දැක්කට පස්සේ ඒකත් එක්ක ගැටෙන ස්වභාවයෙන් යුක්තයි අපේ සිත. කනට අප්‍රියමනාප ශබ්දයක් ඇහෙනකොට ඒකත් එක්ක ගැටෙන දැන් අපි තුමු අපිට දොසක් කියූප කියලා කවුරු හරි කෙනෙක්. අපිට දොස් කියනවා, බනිනවා. ඒක කනට ඇහෙන අප්‍රියමනාප ශබ්දයක්. ඒතර ඒකත් එක්ක නොගැටී ඉන්න කල්පනා කරනවා. ඒකත් එක්ක ගැටුනොත් මට මේකත් එක්ක ගැටුනොත් මට මේ ප්‍රතිවිපාක ලැබෙනවා කියලාත් එයා කල්පනා කරනවා. කර්ම විශ්වාස කිරීම. හරි? කර්මඵල විශ්වාස කිරීම. ඒතර එයා ඒකත් එක්ක නොගැටී ඉන්න කල්පනා කරනවා. ඒ සඳහා එයා උපක්‍රම අනුගමනය කරනවා. මොකද්ද? අර බුදුරජාණන් දේශනා කළේ සිතේ ඇතිවෙන තරහා නැති කරගන්න භාවිතා කරන ක්‍රම සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කළේ. සිතේ ඇතිවෙන තරහ, අමනාප ගතිය, ගැටෙන ස්වභාවය නැති කරගන්න අනුගමනය කරන ක්‍රම. ඇයි ඒ වලින් දරුණු අකුසල රැස් වෙනවා. ඒක නිසා ඒ වලින් වෙන් වෙන්න කල්පනා කරනවා. ඒක කුසලයක්, ඒක පිනක්. සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. අව්‍යාපාද සංකල්පනා. ඇසින් දකින ප්‍රියමනාප රූපයට ආසා ඇති නොකර ගැනීම නෙක්ඛම්මය. ඇසින් දකින අප්‍රියමනාප රූපයත් එක්ක නොගැටී ඉන්න කල්පනා කිරීම අව්‍යාපාදේ. කනින් අහන ප්‍රියමනාප ශබ්දයත් ආසා ඇති කැමැත්ත ඇති නොකර ගැනීම නෙක්ඛම්මය. කනින් අහන අප්‍රියමනාප ශබ්දයට නොගැටී ඉන්න කරන කල්පනාව අව්‍යාපාද සංකල්පනා. හැබැයි එයාට ලොකු අවබෝධයක් නැහැ මේ වෙනකොට. ඇස කියන්නේ හටගන්න නැති වෙන එකක්, රූපය කියන්නේ හටගන්න නැති වෙන එකක් කියලා අවබෝධයක් නැහැ මෙයාට. මෙයාට ඇස තියෙනවා, රූප තියෙනවා. මෙයා කල්පනා කරනවා මේ රූපයත් එක්ක මං ගැටෙන්න හොඳ නැහැ. හරි? මේ කෙනත් එක්ක මං නොගැටී ඉන්න ඕනේ. ආදීනව කල්පනා කරමින්, කාමයේ ආදීනව කල්පනා කරමින්, ව්‍යාපාදයේ ආදීනව කල්පනා කරමින්, ඒ වලින් වෙන් වෙන්න කල්පනා කරනවා සම්මා සංකල්පය. ඊට පස්සේ අවිහිංසා සාමාන්‍ය මිනිස්සයා හිංසාවෙන් යුක්තයිද? ඔව්. හිංසා සංකල්පනාවෙන් යුක්තයි. විහිංසා සංකල්පනාවෙන් යුක්තයි. සාමාන්‍ය පුච්චරය. ඒක ගොරෝසු සියුම් වශයෙන් තියෙන්න පුළුවන්. ඇතැම් මුදුවිය ඔබ සමහරට ඔබ කියවල ඇති අර මහාචාර්ය
මට මතක විදිහට මහාචාර්ය වර්ණසේන රත්නපාල මහත්මයාගේ අර මේ ජීවිතේ පළ දෙන කර්ම කියලා පොතක් තියෙනවා. හරි ඔබ කියවලා සමහරට. ඒ පොතේ තියෙන්නේ ඔය මේ මිනිස්සයා කොච්චර හිංසාවට බරයිද කියලා. හිංසාවෙන් සතුටු වෙනවද කියලා. එතන තියෙන්නේ ව්‍යාපාදේ නෙමෙයි. හිංසාව. දැන් සමහර උදවිය ඉන්නවා. දැන් ඔන්න මේ එතෙන් උදවිය ඉඳලා තියෙනවා. ඒ පොතේ තියෙනවා. දැන් එළදෙනක් ගේනවා. හරක ගෙනල්ලා. මුලින්ම ඒ හරකගේ දිව කපනවා. දිව කපලා දිව උයාගෙන කනවා. අර හරකා ලී වැක්කිරි දුක් විඳිනවා කටින්. එතකොට ඒක දකිද්දී හරියට සතුටුයි. හිංසාව. ඊළඟ දවසේ ඉස්සරහා ගාතේ කපනවා. හරක පණ පිටින් සිටිද්දී ඒක උයාගෙන කනවා. ඒ හරකා අර දැන් දිවත් නැහැ. කටිමුත් ලී වැක්කිරනවා. කටත් තුවාලලා කුණු වෙලා සමහර විට. ඉස්සරහා ගාතෙත් කපලා. මෙයා හිතේ සතුටු වෙනවා. හිංසාවෙන් සතුටු වෙනවා. විහිංසා. ඊළඟ දවසේ ඊළඟ ගාතේ කපනවා. කපලා කනවා. බලන්නකො මේක දැන් ඔබ මේක හිතන්න බලන්න. මේ කවුද මේ කරන්නේ? මේක ව්‍යාපාදේ නෙවෙයි. විහිංසාව. මේ අරයා කෙරෙහි තරහකින් කරන එක නෙවෙයිනේ. ගැටීම තමයි ව්‍යාපාදේ. විහිංසාව කියලා කියන්නේ ඒ ගැටීම නෙවෙයි. එයා දුක් විඳිද්දී එයාට හිංසා පීඩා වෙද්දි කරද්දී තමන්ගේ හිතේ සතුටක් උපදිනවා. ඒක තියෙනවා ඊළඟ දවසේ පිටිපස්සේ ගාතේ කපනවා. උයාගෙන කනවා. ඊළඟ දවසේ අනිත් ගාතේ කපාන උයාගෙන කනවා. දැන් කකුල් දෙකක් නැහැ, අත් දෙකක් නැහැ, දිවක් නැහැ. අරයා ඒව කාලා. මේ හරක ජීවත් වෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි හරකව මරලා මස් ටික උයාගෙන කන්නේ. සිත සතුටු වෙනවා. ඒ හරකා දුක් විඳිද්දී. ඒක ඕලාරික විහිංසාව. එහෙනම් ඒ විහිංසා ස්වභාවයෙන් යුක්තයි මේ මිනිස්යාගේ හිත. ඒක ඕලාරික වෙන්න පුළුවන්, සියුම් වෙන්න පුළුවන්. ඔබේ ගෙදර හෝ ඔබේ ඔෆිස් එකේ හෝ ඔබ ඇසුරු කරන කෙනෙකු හෝ ඔබ යම්කිසි විහිළුවක් කරනවා. හරි? විහිළුවක් කරනවා. ඔබේ යාළුවා හෝ ඔබේ ඥාතියා හෝ ඔබේ හිතවතා හෝ ඒ විහිළුවෙන් අපහසුතාවයට පත් වෙනවා. ඔබ hina වෙනවා. යම්කිසි විහිළුවක් කරද්දී ඒ විහිළුව නිසා ඒ විහිළුවට ලක් වෙන කෙනා අපහසුතාවයට පත් වෙනවා. එයාගේ ඇස් රත් වෙනවා. එයා සමහරට අඬනවා. හරි? එයා අපහසුතාවයට පත් වෙනවා, ලැජ්ජාවට පත් වෙනවා. ඒ විහිළුව නිසා ඔබ සතුට වෙනවා. මොකක්ද? විහිංසාව. විහිළුවට ලක් වෙන කෙනා අපහසුතාවයට පත් වෙනවා. එයා ඒක විහිළුවක් කියලා දන්නේ නැහැ සමහර විට. එයා එකකින් අපහසුතාවයට පත් වෙනවා. ඒ අපහසුව දැකලා මම සතුට වෙනවා. ඒ අපහසුව දැකලා මම සතුට වෙනවා. ඇයි? විහිංසා සංකල්පනා. ඒක සියුම්. අර හරකගේ අර විදිහට මේ කපාගෙන කන එක ගොරෝසුයි. ඕලාරිකයි. හැබැයි කෙනෙකුට විහිළු කරලා ඒ විහිළු කරට ලක් වෙන කෙනා අපහසුතාවයට පත් වෙද්දී මගේ හිතේ තියෙන සතුට ඒකත් විහිංසාවමයි. ඒක සියුම්. එහෙනම් සාමාන්‍ය පුජ්‍යලයා. ඒතර ඒක කරන්නේ ව්‍යාපාදයෙන්ද? නෑ. ඒක විහිංසාවෙන් කරන්නේ. ව්‍යාපාදේ කියන්නේ ගැටිලා කරන එක. ව්‍යාපාදේ කියන්නේ ගැටිලා. තමහට අර ඔන්න විහිළු ලක් වෙන කෙනා ඊට පස්සේ ඒකට ව්‍යාපාදී උපදගෙන තමන් ඒකත් මාතේ ගැටිලා යාමට තමහට අමනාපෙන් කටයුතු කරන්න පුළුවන්. ඒක එතකොට ව්‍යාපාදේ. මම යාරයට කරන්නේ තරහින් නෙවෙයිනේ. තරහසිතක් නෙවෙයි මගේ තියෙන්නේ.
අරයා අපහසුතාවයටපත් වෙද්දි මගේ හිතේ සතුටක් උපදිනවා. ඒක විහිංසාව. හරි ගොරෝසු සියුම් වශයෙන් මේක තියෙනවා. එහෙනම් මේ ස්වභාවයෙන් යුක්තයි මනුස්සයා. එතකොට මෙන්න මේකින් වළකින්න උත්සාහ කරනවා. කරුණාව ඇති කරගෙන, මුදිතාව ඇති කරගෙන, විහිංසාවෙන් වෙන් වෙන්න කල්පනා කරනවා. ඒක අවිහිංසා සංකල්පනා. ඉන්නකන්න බලන්නකෝ. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ඒක මොකටද අයිති? මිච්ඡා සංකල්ප. එහෙනම් ඔන්න මේවා මිච්ඡා සංකල්ප කියලා යම් කිසි කෙනෙක් නුවණින් දන්නවා නම් ඊට පස්සේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඒවා මොකද්ද? සම්මා සංකල්ප. හැබැයි මොන සම්මා සංකල්පද? සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. ඒක සාසවා ආශ්‍රවයන්ට හිතයි. ආශ්‍රවයන්ට හිතයි ඒක. දැන් අපි හිතමු අපි ඔබ පොයට සිල් ගන්නවා. ඔබ පොයට සිල් ගන්නවා. එතකොට ඔබ අර පාට ඇඳුම අයින් කරලා සුදු ඇඳුමට එනවා. පාට ඇඳුම වයිවාරන්නයි. හරි? ඔබ ඒ පාට ඇඳුම අයින් කරලා චාම් සුදු ඇඳුමට එනවා. ඔබ ඒ චාම් සුදු ඇඳුම ඇඳගත්තට පස්සේ ඔබ ඒකේ ලස්සනක් දකිනවා. ඒකට ඔබ කැමතියි. ඒ ස්වභාවයෙන් ඉන්න ඔබ ඒකින් සතුටක් විඳිනවා. ඒක බලලා ගන්නවා. ඔබ අර කනකර ආභරණ අයින් කරනවා. කනකර ආභරණ අයින් කරලා කනකර ආභරණ නැතුව ඉන්න ඔබ ඒ විලාවේ ඔබ ඒකින් සතුටක් විඳිනවා. ඒක බලලා ගන්නවා. මම මෙහෙම ඉන්නේ කියලා. මම මෙහෙම ඉන්නේ. මම මෙහෙම ලස්සනයි හෝ අවසනයි. ඔබ ඒක අල්ල ගන්නවා. මෛත්‍රී කරනවා. මෛත්‍රී කරන්නේ කවුද? මම. මෛත්‍රී කරගන්නේ මුලින්ම Tamanටනේ. මම වෛරය නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා. ඒත් මම අල්ලගෙනනේ. ඊට පස්සේ බාහිරට මෛත්‍රී කරනවා. නේ? ඒතර මේ මා අවට ඉන්න, ගමේ ඉන්න, රටින් ඔක්කොම ඔබ අල්ලගෙන තමයි මෛත්‍රී කරන්නේ. මේවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. ඉන්පස්සේ බලන්නකො මෙතන බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනදී කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහණෙනි මොකක්ද ආර්ය වූ අනාශ්‍රව වූ, ඒ කියන්නේ ආශ්‍රවයන්ට හිත නැති, අනාසව වූ, ලෝකෝත්තර මාර්ගයේ තියෙන මග්ගංගා, ලෝකෝත්තර මාර්ගයේ තියෙන, නිවන් මාර්ගයේ තියෙන, ලෝකෝත්තර මාර්ගයේ තියෙන අනාශ්‍රව වුණු සම්මා සංකල්පය මොකක්ද? යෝකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවයතු තක්කු විතක්කු සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංඛාරෝ අයං භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංකෝ. අන්න බලන්නකෝ. ඒකර නෙක්ඛම්ම සංකල්පනාවෙන්, අව්‍යාපාද සංකල්පනාවෙන්, අවිහිංසා සංකල්පනාවෙන් නවතින එකක් නෙවෙයි. ඒතර ඒක ඕනේ නැද්ද? ඕනේ. ඒක නැතුව මේ ලෝකෝත්තර මාර්ගයට එන්න බෑ. අරක ඕනේ. හැබැයි මේ සම්මා සංකල්පනාව එතනින් එහාට ගියපු එකක්. මොකද්ද? ඔන්න බලන්නකෝ. ආර්යෝ මේක ආර්යයි.
අනාසවෝ ආශ්‍රවයන්ට හිත නැහැ. ලෝකෝත්තර මාර්ගයේ තියෙන එක. යෝකෝ භික්කවේ ආර්ය චිත්තස්ස ආර්ය සිතක් ඇති කෙනාගේ අනාසව චිත්තස්ස ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණු සිතක් ඇති කෙනාගේ. කියන්නේ මාර්ගයේ වඩලා අවසන් කර රහතන් වහන්සේගේ අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමග්ගිනෝ ආර්ය මාර්ගයේ මේ ලෝකෝත්තර මේ නිවන් මාර්ගය තුල ඉන්න කෙනෙකුගේ ආර්ය මග්ගං භාවයතු ආර්ය මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ මේ නිවන් මාර්ගය වඩන කෙනෙකුගේ භාවයතු වඩන කෙනෙකුගේ යම් තර්කයක් ඇද්ද විතර්කයක් ඇද්ද තක්කු විතක්කු සංකප්පෝ සංකල්පනාවක් ඇද්ද අප්පනා කියලා කියන්නේ ඔය අටකතාවේ තියෙන අප්පනා කියන වචනයේට ත්‍රිලක්ෂණයට අරමුණ නගනවා කියලා. ත්‍රිලක්ෂණයට අරමුණ නගනවා. ඔය කියන්නේ ත්‍රිලක්ෂණ කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. පඬිතු එයාගේ තියෙන අවබෝධය. අප්පනා ව්‍යප්පනා විදර්ශනා අරමුණේ සිත පිහිටුවා ගැනීම. ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා සිත විදර්ශනාවට නංවා ගැනීම. හරි? සිත විදර්ශනාවට නංවා ගැනීම. වචී සංඛාරෝ වචී සංඛාර කියන්නේ විතක්ක විචාර. වචී සංඛාරෝ අයම් භික්ඛවේ සම්මා සංකප්පෝ ආර්යෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංකෝ. ඉතින් යාගේ අර නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන තැනින් නැවතිලා නැහැ නේද? ඇයි මේ සම්මා සංකල්පනාවට මුල් වෙන්නේ මොකද්ද? ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිව්වේ මොකක්ද? ප්‍රඥාව. හට ගැනීම නැතිවීම දැකීම. හට ගැනීම නැතිවීම දැකීම. මොකේද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානේ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. ඇසින් දකින රූපේ, කනින් අහන ශබ්දේ, නාසයට දැනෙන ගඳ සුවඳේ, දිවට දැනෙන රසයේ, කයට දැනෙන පහසේ. ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනස විඥානේ. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාහන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. ඇසේ විඳීමේ ඊට පස්සේ කනේ විඳීමේ, නාසයේ විඳීමේ, දිවේ විඳීමේ, කයේ විඳීමේ, මනසේ විඳීමේ මේ බල සමුදය අස්තංගමය දැකීම. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගේ සමුදය අස්තංගමය දැකීම. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නේ ඊපස්සේ තණ්හා උපාදාන භව ජාති ජරා මරණ මේවල සමුදය ඊට පස්සේ ඇතිවීම සමුදය අස්තංගමය සමුදය නිරෝධය ආස්වාදය ආදී මේවා දේවල් දැකීම. ඒක සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ යම් සංකල්පනාවක් ඇද්ද? ඒක ලෝකෝත්තරයි. එයා කාමයන්ගෙන් වෙන් වෙන්නේ එයා තුලක් තියෙනවා කාමයන්ගෙන් වෙන් වීම කියන කල්පනාවක්. එයා කාමයන්ගෙන් වෙන් වෙන්නේ ඇසින් දකින ප්‍රියමනාප රූපයට ඇලීම සුදුසු නෑ කියන අදහසින් නෙවෙයි. එයා ඊට වඩා විදර්ශනාවෙන් එයා බලනවා ඇස කියලා කියන්නේ හටගන්න නැති වෙන එකක්. ඇසේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ප්‍රියමනාප වූ ඒ රූපයේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. එයාට ඒ රූපයට ඇලෙන්න ආසාව ඇති වෙන්න එයාට නිත්‍ය වූ රූපයක් අහු වෙන්නේ නැහැ. එයාට ඇසත් එයාට අනිත්‍යයි රූපයත් අනිත්‍යයි.
එයාට ප්‍රියමනාපව ඇලෙන්න ආස කරන්න එයාට ප්‍රියමනාප නිත්‍ය රූපයක් අහුවෙන්නේ නැහැ. එයා රූපේ යථාර්ථය දැකලා. එයාට කනත් අනිත්‍යයි. කනත් හට ගැනීමක් නැතිවීමක් තියෙන්නේ. හරි? කනට ඇහෙන ශබ්දය එයා දකින්නේ ඇති වෙච්ච දේ නැති වෙලා යාමක්. ප්‍රියමනාප ශබ්දයක් වෙන්න පුළුවන්. ඒක එයා දකින්නේ ඒකේ අනිත්‍ය. ඒකේ අනිත්‍ය දකින්න ඒක ගැඹුරු කල්පනාවක්. ඒකට ඕනේ අර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ කල්පනාව. ඉතින් මෙයාගේ සංකල්පනාව අර නෙක්ඛම්ම අර ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාගේ නෙක්ඛම්ම සංකල්පනාවෙන් එහා ගියප එකක්. එයාටත් නෙක්ඛම්මේ තියෙනවා. එයා නෙක්ඛම්මයට එන්නේ ඊට වඩා පුළුල් අවබෝධයකින්. ඇයි? එයාට ඇලෙන්න ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා එළියේ නෑ. ඒවා අනිත්‍ය වූ දේවල්. අනිත්‍ය වෙලා යනවා එයාට. මේ රූපය ඇසින් දකින රූපය ශනේකින් අනිත්‍ය වෙලා යනවා. කනින් අහන ශබ්දය එයාට ශබ්දයේ බාහිර ආයතනය අනිත්‍ය වෙලා යනවා. ඒ අවබෝධයට තියෙනවා. ඒ දැක්ම සම්මාදිට්ඨිය තුල. ගැටෙන්න ව්‍යාපාදයේ ඇති වෙන්න යාට කාරණාවක් නැහැ. එයා කල්පනා කරනවා මා මේ ගැටෙන්නේ ඇසින් දකින අප්‍රියමනාප රූපයට නේද? මගේ මේ ඇසත් අනිත්‍යයි. හට ගැනීම නැතිවමක් තියෙන්නේ. එතකොට ඒ රූපය දකින මොහොතේ ඒ රූපය හටගන්න. ඒක ඒ මොහොතේ නිරුත් වෙලා යනවා. එහෙනම් යාට ගැටෙන්න සිත ගැටුමින් ගැටි යන්න යාට බාහිර රූපයක් නැහැ. නිත්‍ය රූපයක්. සිත ගැටි යන්න බාහිර නිත්‍ය වූ ශබ්දයක් නැහැ යාට. ඒක හටගන්න නැති වෙලා යනවා. අනිත් වෙලා යනවා. බාහිර ආයතනේ. මේ අවබෝධය තියෙනවා. මේ අවබෝධය තියෙනවා යාට. එහෙනම් ඒක අරක ඉක්මවා ගියප එකක්. ව්‍යාපාද අව්‍යාපාදියම තමයි. හැබැයි අර අතන අර සාසවා පුඤ්ඤමාගිය උපදී විපක්කා කියන ලෞකික தත්ත්වයේ ඉක්මවා ගියප එකක්. ලෝකෝත්තර தත්ත්වයට. මෙයා තුළ තියෙන්නේ ප්‍රඥාවෙන් මේක දැකීමක්. ප්‍රඥාවෙන් දැකීම. ඒතර ඒකට ඕන මොකක්ද දෙනක්? ඒකට ඕනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාගේ මේ සම්මා සංකල්පයත් එක්ක එයා තුළ ඇති වෙන්නේ ඇස ගැන කලකිරීමක්. අවබෝධයෙන්. රූපය ගැන අවබෝධයෙන් කලකිරීමක්. කන ගැන අවබෝධයෙන් කලකිරීමක්. ශබ්දය ගැන අවබෝධයෙන් කලකිරීමක්. ඒ වගේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන මේව ගැන අවබෝධයෙන් කලකිරීමක්. එයා ගැන හටගන්නේ රූපය ගැන අවබෝධයෙන් කලකිරීමක්, වේදනාව ගැන අවබෝධයෙන් කලකිරීමක්, සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයෙන් කලකිරීමක්. එයා ගැන හටගන්නේ, එයා තුළ හටගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුන් ගැන අවබෝධයෙන් කලකිරීමක්. එයා තුළ හටගන්නේ මේ දුක හැදෙන වැඩපිළිවෙල ගැන ලොකු අවබෝධයක්. ඒක හැදි යාම ගැන අවබෝධයෙන් කලකිරීමක්. ඒක අවබෝධයක් තුළ සිදුවෙන එකක්. ඒක ලෞකිකත්වයේ ඉක්මවා ගියප එකක්. ඒක ලෝකෝත්තර මාර්ගය තුළ තියෙන එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවේතු තක්කු විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංඛාරෝ අයං භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංකෝ. එයා තුළ තියෙන විතක්ක ਵਿਚාර මේ ඒවා
ගොඩාක් කියන්නේ අර ධර්ම මාර්ගය තුල තියෙන විතක්ක ਵਿਚාර. ඒ සංකල්පනේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ වචන බවට පැත්තලා නැහැ. වචන විදිහට එළියට ඇවිල්ලා නැහැ. වචී සංකාර. වචන විදිහට එළියට ඇවිල්ලා නැහැ. මේ ඇතුලේ හැදෙනවා වචන. ඒතර එක විතක්ක ਵਿਚාර. ඒක සංකල්ප. ඒතර එයාගේ කතාව පවා එයා සාමාන්‍ය ජීවිතයක් කතා කරන දීප්ව අර අවබෝධයට අයිති. හරි? එයා කැමති වෙන්නෙත් ඒ අවබෝධයට අයිති වෙන දේවල් කතා කරන්න, අහන්න, ඒවා විතර්ක කරන්න, ඒවා විචාර කරන්න, ඒවා කල්පනා කරන්න. එයාට නැතතින් කැමැත්තක් උපදිනවා ඒවට. එයා කතා කරන්න කැමති වෙනවා. තව කෙනෙකුට කියා දෙන්න කැමති වෙනවා. ඒ දේවල්. ඒ ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ සෝ මිච්ඡා සංකප්පස්ස පහනාය වායමති සම්මා සංකප්පස්ස උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ. සෝ සතෝ මිච්ඡා සංකප්පම් පජහති සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති. බලන්න කොච්චර ලස්සනද. ඉස්සල සම්මා දිට්ඨිය ගැන කිව්වේ ඒ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය ප්‍රහාණයට සම්මා දිට්ඨිය උපදව ගැනීමට යම් වෑයමක් ඇද්ද? ඒක යාගේ සම්මා වායාමයයි. ඒ මිච්ඡා දෘෂ්ටිය ප්‍රහාණය කරගන්න සම්මා දිට්ඨිය උපදව ගන්න යම් සිහියක් ඇද්ද? ඒක යාගේ සම්මා සතියයි. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිච්ඡා සංකල්පය ප්‍රහාණය පිණිස එහෙමනේ මේ තියෙන්නේ. සෝ මිච්ඡා සංකප්පස්ස පහනාය වායමති සම්මා සංකප්පස්ස උපසම්පදාය. මිච්ඡා සංකල්පේ ප්‍රහාණය කරගන්න වෑයමක් තියනවාද? සම්මා සංකල්පය උපදවා ගන්න යම් වෑයමක් තියනවාද? ඒක යාගේ සම්මා වායාමෝ. ඒක යාගේ යහපත් වෑයම. සම්මා වායාමය. එතකොට මේ මොන මිච්ඡා සංකල්පයේද? මේ අර කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන. එතකොට මොන සම්මා සංකල්පද මෙතන මේ කතා කරන්නේ? අර සම්මා සංකල්පයත් ඇතුළත්. අර සාසවා පුඤ්ඤ භාගය උපදී විපක්ඛ කියන සම්මා සංකල්පයත් ඇතුළත්. හැබැයි ඉතින් එහා ගියපු අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ ඇති වෙන සම්මා සංකල්පය ඒත් උපදවා ගන්න. ඒකත් උපදව ගන්න යා වෑයම් කරනවා. හොඳට නුවණින් විමසීමස. ඒකත් උපදව ගන්න වෑයම් කරනවා. ඒ සම්මා සංකල්පය. ඒ සම්මා සංකල්පයට එන්න බැරි වෙනකොට අර ලෞකික සම්මා සංකල්පයට ආපු කෙනා තුළ ඔන්න තවත් එකක් අපිට ඉගෙන ගන්න. ඒ තමයි ලෞකික සම්මා සංකල්පෙත් සාසවා පුඤ්ඤ භාගය උපදී විපක්ඛ නික්කම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිස්සා සංකල්ප එයා තුළ තියෙනවා. දැන් එයා ඒකට මුලින් මෙනවා. නික්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පෙ මුලින් මෙනවා. ඒක සාසවා පුඤ්ඤ භාගය උපදී විපක්ඛ. එතන ඉන්න කෙනාට මේ ලෝකෝත්තර සම්මා සංකල්පය ඇති කරගන්න බැරි වුණොත් එහෙම එයා තුළ තියෙනවා මිච්ඡා සංකල්පයක්. ඒක කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප නෙවෙයි. ලෝකෝත්තර මාර්ගය තුළ තියෙන ලෝකෝත්තර මාර්ගයේ තියෙන සම්මා සංකල්පය ඇති කරගන්න බැරි වෙච්ච කෙනාට තියෙනවා ඒ මට්ටමේ මිච්ඡා සංකල්පයක්. දැන් ලෝකෝත්තර සම්මා සංකල්පය කියලා කියන්නේ අර ඇසේ අවබෝධය තුළින් ඇති කරගන්නා වූ සම්මා සංකල්පය. හරි? ඒතර එයාට ඇස අනිත්‍යයි. නිට්ටය ඇසක් නැහැ. නිට්ටය රූපයක් නැහැ. ඒතර එතන තියෙන්නේ සම්මා සංකල්පය. ලෝකෝත්තරයි ඒක. අර සම්මා දිට්ඨිය තුළ ඇති වෙච්ච එක. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ. හැබැයි තව කෙනෙක් ඉන්නවා. එයා අර නෙක්ඛම්ම සංකල්ප ව්‍යාපාද අවිස්සා සංකල්ප තුළ ඉන්නවා. හැබැයි එයාට නිට්ටය ඇසක් තියෙනවා. නිට්ටය රූපයක් තියෙනවා. නිට්ටය කනක් තියෙනවා. නිට්ටය ශබ්දයක් තියෙනවා.
රූපේ නිට්ටයයි. වේදනාව නිට්ටයයි. සංඥා සංකල්ප විඥාන මේවා සම්මා රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා නිට්ටයයි. ඒක අනිත්‍ය දකින්නේ. හටගෙන නැතිවම දකින්නේ. එයා තුල තියෙන සංකල්පනා ඒවා නිට්ටය වූ සංකල්පනා. හර අනිත්‍ය වූ සංකල්පනා නෙවෙයි. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියත් ප්‍රහාණය කරගන්න. අර කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා සංකල්පයත් ප්‍රහාණය වෙන්න. මේ කතා කරපු මිත්‍යා සංකල්පයත් ප්‍රහාණය වෙන්න වෑයම් කරනවා. අර නෙක්ඛම්ම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන ඒ සම්මා සංකල්පයත් උපදව ගන්න. මේ ලෝකෝත්තර මාර්ගය තුළ හටගන්නා මේ සම්මා සංකල්පයත් උපදව ගන්න යා වෑයම් කරනවා. සාස්ස හෝති සම්මා වායාමෝ. අන්නේ කියගේ සම්මා වායාමයයි. මේකට හොඳ සිහියක් ඕනි. සතියක් ඕනි. සිහියක් නැතු මේ කරන්න බෑ. එහෙනම් අර මිච්ඡා සංකල්පය ප්‍රහාණය කරන්නත් තීර ලෞකික පැත්ත තියෙන අර කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා කියන ඒ මිච්ඡා සංකල්පය ප්‍රහාණය කරන්නත් මේ එතනින් එහාට කියපු මේවල නිට්ටය වූ සුඛ වූ ආත්ම වූ ඒ දැක්ම තුල ඒ දෘෂ්ටිය තුල ඇති වෙන සංකල්ප ප්‍රහාණය කරන්නත් ඒ මිච්ඡා සංකල්ප ප්‍රහාණය කරන්නත් සිහියක් ඕනි. ඒ වගේම අර සම්මා සංකල්ප ඒක සම්මා සංකල්පයේද නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප දිනු කර ගන්නත් උපදව ගන්නත් මේ නිවන් මඟ තුල ලෝකෝත්තර මාර්ගය තුල තියෙන මේවල අනිත්‍ය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය කල්පනා කිරීම තුළ ඇතිවෙන ඒ සම්මා සංකල්පය උපදව ගන්නත් සිහියක් ඕනි. අන්නේ සිහිය සම්මා සතියයි. එහෙනම් බලන්න මේකටත් තියෙන මොකද්ද? මේ සම්මා සංකල්පය මිච්ඡා සංකල්පය දුරු කරලා සම්මා සංකල්ප උපදව ගන්නත් සම්මා වායාමී දිට්ඨිය ඕනි. සම්මා වායාමී ඕනි. සම්මා සතියෝනි. ඒක මීළඟට බුදුරජාණන් දේශනා කරන්නේ. ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ. මහණෙනි මේ ආකාරයට මේ සම්මා සංකල්පය උපදව ගන්න, සම්මා සංකල්පය වැඩි දියුණු කර ගන්න, සම්මා සංකල්පය පවත්වන්න ඉතිස්සි මේ තයෝ ධම්මා මේ ධර්ම තුන උපකාර වෙනවා. මොකද්ද? සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. හරි ලස්සනයි. ඉස්සලා සම්මා දිට්ඨිය උපදව ගන්න, මිච්ඡා දිට්ඨිය ප්‍රහාණය කරලා සම්මා දිට්ඨිය උපදව ගන්න, ඒක වැඩි දියුණු කර ගන්නත් ඕනේ වෙනවා කිව්වා. මොකද්ද? සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. දැන් සම්මා සංකල්ප උපදව ගන්නත්, ඒක වැඩි දියුණු කර ගන්නත්, ඒක පවත්ව ගන්නත් ඕනේ වෙනවා කියන මොකද්ද? සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. ඔන්නෝමයි මේ මාර්ගය වැඩෙන්නේ. වඩන්න. එහෙනම් අපිට කරන්න දෙයක් නැද්ද? තියෙනවා. අපිට කරන්න දෙයක් තියෙනවා. මොකද ඕනෙන්නේ? අවබෝධය. වේදය. සිහිය. මේකනේ මේ තියෙන්නේ. අවබෝධය කියන්නේ සම්මා දිට්ඨිය. වේරය සම්මා වායාමය. සිහිය සම්මා සතිය. අපිට නැත්තේ මොකද්ද? ඔය තුනමයි. අවබෝධය නැහැ. ඒක වැහිලා. එක එක දෘෂ්ටි වලට අහු වෙලා. එක එක දේවල් වලට අහු වෙලා ඒක වැහිලා. ඒක උපදින්නේ නැහැ. ඒක උපදින ධර්මයකටවත් කැමති නැහැ. ඒක උපදව ගන්න ධර්මයකටවත් කැමති නැහැ. ඒක වැහෙන්නම දීලා, ඒක මල කර ගන්නම දීලා. නැත්නම් එක එකනා එක එක දේවල් කියනවා. ඒකනේ සමහර කට්ටිය බුදු වෙලා, සමහර කට්ටිය රහත් වෙලා, ඊවපස්සෙත් යනවා. සමහර කට්ටිය භෞතිකවාදී නේ. එක එක පැති වල යන්නේ මේ අවබෝධය
අවබෝධය ඇති වෙලත් නැහැ. ඇති කරගන්න උවමනාවකුත් නැහැ. එක එක දේවල් වලින් සතුටු වෙවි ඉන්නවා. එහෙනම් ඔන්නේ අපේ එක දුර්වලයි. ඊට පස්සේ සම්මා වායාමයේ වීරිය උත්සාහය නැහැ. නේ උත්සාහයක් නැහැ. මාර්ගය වඩන්න. සිහිය ඒක ඇත්තෙම නැහැ. අසිහියෙන් කටයුතු කරන්නේ. වර්තමානයේ මේ සමහර උදවිය කටයුතු කරන විදිහ දැක්කහම මේ පිසුදු කියලා හිතෙනවා සමහර උදවියට. අසිහියෙන් පිස්සු වගේ. අසිහියෙන් කටයුතු කරන්නේ. ඒක නිසා පින්වත්නි අපිට කරන්න දෙයක් තියෙනවා මේ නිවන් මඟ තුල බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි හරි පච්චත්තම් වේතබ්බු විඤ්ඤෝයි මේ ධර්මයේ මේ ගුණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේ ධර්මයේ ජීවමානයි ඒ ජීවමාන ධර්මයේ අපේ ජීවිතයට ගන්න මේ මහඟු අවස්ථාවක් ඔබ අප හැමදෙනාට ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඒ ධර්මයේ දිනු කරගන්න වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ පින්වත් අමරසිංහ පියාණන් නාලනී අධිකාරී මෑණියන් ටියුලි අමරසිංහ මහතා ධම්මින්ද අමරසිංහ මහතා ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මී ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු සීලෝම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලෝම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින් කැමති සීලෝම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටද වහවහ ධර්මාවබෝධී පිණිස මේ පින උපකාර වෙත්වා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දෙපාර්ශ්වයේම මිය පරලෝකීය දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන් සීලෝම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්ව දරූ සීල පින්තුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්තුන්ගේ නමින් අනන්තසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා සපවත් වෙත්වා. වහවහ සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සියලු දෙනාටම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට ඒ කියන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා සභාවේ සම්බන්ධ පින්වත් අමරසිංහ පියාණන් නාලනී අධිකාරී මෑණියන් ටියුලි අමරසිංහ මහතා ධම්මින්ද අමරසිංහ මහතා ඇතුළු ඒ පවුලේ දූ දරුවන් ඒ සීලෝම දෙනා නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සීලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාට ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.